හරි ඕගොල්ලන්ට දීලා තියෙනවා ස්ට්‍රක්චර්ඩ් පේපර් එක. මේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න යන්නේ. බලමු ඒකේ මුලින්ම පළවෙනි ප්‍රශ්නේ සිම්පල් A. පළවෙනි ප්‍රශ්නේ සිම්පල් A කොටස. පළවෙනි ප්‍රශ්නේ සිම්පල් A කොටසේ පළවෙනි ප්‍රශ්නේ සිම්පල් A කොටසේ රෝමි ලක්කම් 1 සිට අපි ප්‍රශ්න ටික බලාගෙන යමු. දැන් රෝමි ලක්කම් 1 අපිට කියනවා රෝමි ලක්කම් 1 අපිට කියනවා ක්‍රෝමියම් කොබෝල්ට් නිකල් යන මූලද්‍රව්‍ය අතරින් ඉහළම ඔක්සිකරණාංකය පෙන්වන මූලද්‍රව්‍ය මොකක්ද කියලා. හරි? ක්‍රෝමියම් නිකල් කොබෝල්ට් කියන මේ මූලද්‍රව්‍ය අතරින් ඉහළම ඔක්සිකරණාංකයක් පෙන්වන මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහනවා. හරි? ක්‍රෝමියම් කොබෝල්ට් නිකල්. ඒතර අපි දන්නවා මේ තුන් දෙනාම D ගුණුවට අයිති මූලද්‍රව්‍යනේ. මේ තුන් දෙනාම D ගුණුවට අයිති මූලද්‍රව්‍ය. එතකොට D ගුණයේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ ලෝහ, සියලු දෙනාම ලෝහ. ඒ වගේම තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ ධන ඔක්සිකරණාංක. ඒක සරල කතාවක්නේ. ඉතින් අපි බලමු මේ තුන් දෙනාගේ ඔක්සිකරණාංක මොනවද කියලා. හරි? මේ තුන් දෙනාගේ ඔක්සිකරණාංක මොනවද කියලා බලමු. හරිද? එතකොට අපිට පැහැදිලි දැන් අපි දන්නවා ඕනෑම ප්‍රභේදයකටනේ උදාසීන අවස්ථාවින් ඕනෑම ප්‍රභේදයක් ගත්තොත් විශේෂයෙන්ම මේ වගේ මූලද්‍රව්‍ය ගත්තොත් ඒගොල්ලන්ට බිඳුව කියන ඔක්සිකරණාංකය තියෙනවා. හරි? බිඳුව කියන ඔක්සිකරණාංකය තියෙනවා. එතකොට අපි ගත්තොත් කොබෝල්ට් වගේ කෙනෙක් හරි? කොබෝල්ට් වගේ කෙනෙක්ට පෙන්වන්න පුළුවන් අපි දන්නවා බිඳුව හැර දැන් බිඳුව එක අනිත් එක ධන දෙක ධන තුන. අපි දන්නවා මේ කොබෝල්ට් කියන එක කියන කොබෝල්ට් 2+ කොබෝල්ට් 3+ වගේ අයන වර්ග හදනවා. તો තේරුම් ගන්න මෙයාට ධන දෙක ධන තුන වගේ ඔක්සිකරණාංක පෙන්වන්න පුළුවන්. කොබෝල්ට්. හරි? ඊළඟ නිකල් ගත්තොත් නිකල්ට පෙන්වන්න පුළුවන් අපිට මෙයාගේ විශේෂයෙන්ම අපිට දැක් ගන්න පුළුවන් ඔක්සිකරණාංක තමයි දැන් බිඳුව කියන ඔක්සිකරණාංකය කොහොමද තියෙනවා ඊට අමතරව ධන දෙක ඔක්සිකරණාංකය මෙයාට පෙන්වන්න පුළුවන්. හරි? නිකල් 2+ නිකල්ට ධන දෙක කියන ඔක්සිකරණාංකය පෙන්වන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න දැන් මේ දෙන්නාට දැන් නිකල්ට ගත්තොත් ධන 2යි. කොබෝල්ට් ගත්තොත් ධන 2 ධන 3 වගේ ඔක්සිකරණාංක පෙන්වන්න පුළුවන්. හරි? හැබැයි තේරුම් ගන්න ක්‍රෝමියම්ට එහෙම නැහැ. ක්‍රෝමියම්ට ඊට වඩා ඉහළ ධන ඔක්සිකරණාංක පෙන්වන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ රිසෝස් බුක් එකක් වගේ අරන් බැලුවොත් ඒක යටතේ තියෙනවා D ගුණයේ මූලද්‍රව්‍ය වල ඔක්සිකරණාංක. හරි? D ගුණයේ මූලද්‍රව්‍ය වල ඔක්සිකරණාංක. ඒතර මේ ඔක්සිකරණාංක වගුවක් තියෙන වෙනම. ඒ වගුව බලාගත්තාම ඔයගොල්ලන්ට පැහැදිලි කොහොමද D ගුණයේ මූලද්‍රව්‍ය වල ඔක්සිකරණාංක මේ මොන විදිහටද හැසිරෙන්නේ කියලා. හරි? හරි? තේරුම් ගන්න. එතකොට අපි ක්‍රෝමියම් නිකල් කොබෝල්ට් කියන මේ තුන් දෙනා ගත්තොත් මේ තුන් දෙනාගේ කොබෝල්ට් බිඳුව ධන 2 ධන 3 ඔක්සිකරණාංක පෙන්නනවා. නිකල් බිඳුව ධන 2 පෙන්නනවා. එයාට ධන 2 තමයි උපරිමව පෙන්වන්න පුළුවන් ඔක්සිකරණාංකය වෙන්නේ. හැබැයි ක්‍රෝමියම් ගත්තොත් එහෙම නෙමෙයි. ක්‍රෝමියම්ට ඔක්සිකරණාංක කිහිපයක් පෙන්වන්න පුළුවන්. ක්‍රෝමියම් ගත්තාම එයාට බිඳුව පුළුවන්, ධන 2 පුළුවන්, ධන 3 පුළුවන්, ධන 4 පුළුවන්, ධන 6 පුළුවන්. හරි? එයාට ධන 2 ධන 3 ධන 4 ධන 6 කියන ඔක්සිකරණාංක 4 පෙන්වන්න පුළුවන්. දැන් මේවට උදාහරණ වශයෙන් වන දැන් මේවට අපිට උදාහරණ ගන්න පුළුවන්. මම මේ උදාහරණ මෙතන ලියන්න යන්නේ නැහැ. නමුත් මේවට උදාහරණ අපිට ලියන්න පුළුවන්. ක්‍රෝමියම් ධන 2 ධන 3 ධන 4 ධන 6 කියන ඔක්සිකරණ තත්ත්වයේ සිටින එයාගේ සංයෝග අපිට ලියන්න පුළුවන්. හරි? එතකොට තේරුම් ගන්න කොබෝල්ට් ධන 3යි නිකල්ට ධන 2 හැබැයි ක්‍රෝමියම්ට ධන 6ක් දක්වා
තමන්ගේ ඔක්සිකරණාංක විහිදුවා ගන්න පුළුවන්. ඒතර මේ ක්‍රෝමියම්ට ගත්ත උපරිම ධන 6 ඔක්සිකරණාංකය පෙන්වන්න පුළුවන්. නිසා මේ තුන් දෙනාගෙන් ඉහළම ඔක්සිකරණාංකයක් දක්වන්නේ කවුද? උත්තරේ ක්‍රෝමියම්. ක්‍රෝමියම් තමයි ඉහළම ධන ඔක්සිකරණාංකය පෙන්වන්නේ. නැත්නම් ඉහළම ඔක්සිකරණ අංකය පෙන්වන්නේ. හරිද? රයිට්. එහෙනම් ඔන්න රෝම ඉලක්කම් 1ට උත්තරේ. රෝම ඉලක්කම් 1ට පිළිතුර. එහෙනම් අපි ඊළඟට රෝම ඉලක්කම් 2ට යමු. රෝම ඉලක්කම් 2ට යමු අපි. ඔයගොල්ලන්ට ඕන රිසෝස් බුක් එකක් අරගෙන බලන්න පුළුවන් D ගුණයේ මූලද්‍රව්‍ය වල කොහොමද ඔක්සිකරණාංකයේ විචලනය වෙන්නේ කියලා. රෝම ඉලක්කම් 2ට යමු අපි එහෙනම්. හරි රයිට්. දැන් මෙතන මේ තව පොඩි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා මම ඒකත් පැහැදිලි කරන්නම්. දැන් මම කිව්වා මේ කොබෝල්ට් ධන 2 ධන 3 ඔක්සිකරණාංක තමයි පෙන්වන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි නිකල් ගත්තත් නිකල්ට ධන 2 ඔක්සිකරණාංක තමයි පෙන්වන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි දැන් ඒගොල්ලොන්ට මේ ඔක්සිකරණාංක විතරද පෙන්වන්න පුළුවන් නේ? දැන් ක්‍රෝමියම් ගත්තොත් ධන 2 ධන 3 ධන 4 ධන 6. එයාට යම්කිසි පරාසයක් තියෙනවා. දැන් කොබෝල් ගත්තොත් ධන 2 ධන 3. හරි. ඒ වගේම තමයි නිකල් ගත්තොත් ධන 2. හැබැයි ඒ හැර එයාට තව ඔක්සිකරණාංක පෙන්වන්න බැරිද? ඇත්තටම කිව්වොත් මේගොල්ලන්ට තව ඔක්සිකරණාංක තියෙනවා. දැන් කොබෝල් නිකල් ගත්තොත් දැන් කොබෝල් ගත්තොත් ධන 2 ධන 3 විතරක් නෙමෙයි. නිකල් ගත්තොත් ධන 2 විතරක් නෙමෙයි. ක්‍රෝමියම් ගත්තොත් ධන 2 ධන 3 ධන 4 ධන 6 විතරක්ම නෙමෙයි. තව ඒගොල්ලන්ට වෙන්නන්න පුළුවන් ඔක්සිකරණාංක තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒවා ලියන්නේ සාමාන්‍යයෙන් මෙයා පෙන්නන ඔක්සිකරණාංක වශයෙන්. මොකද අපි සාමාන්‍යයෙන් කිසියම් මේ වගේ D ගුණයේ මූලද්‍රව්‍යයක් නැත්නම් ඕනෑම මූලද්‍රව්‍යයක් ගත්තොත් ඒකට ඒ මූලද්‍රව්‍ය පෙන්නන ඔක්සිකරණාංක වලට අපි ලියන්නේ සාමාන්‍යයෙන් එයා පෙන්නන සුලභම ඔක්සිකරණාංක. ඒ කියන්නේ එයා සාමාන්‍ය සම්මත අවස්ථාවේදී එම ඔක්සිකරණය යටතේ ස්ථායි සංයෝග හදමින් පවතිනවා නම් එම ඔක්සිකරණාංකය ස්ථායි ඔක්සිකරණාංකයක් සහ සුලභ ඔක්සිකරණාංකයක්. නමුත් මේගොල්ලෝ පෙන්වන ඇතැම් ඔක්සිකරණාංක තියෙනවා ඒවා සුලභ නැහැ. හරි සුලභ ඔක්සිකරණාංක නෙමෙයි. දැන් විශේෂයෙන්ම අපිට කොබෝල්ට් වගේ කෙනෙක් ගන්න පුළුවන්. කොබෝල්ට් වගේ කෙනෙක් ගත්තොත් එයාට ධන 4 මම ඒවා පොඩ රවුන්ඩ් කරනවා මොකද එයා සුලභ නැහැ. හරි සුලභ නැහැ. ඒ නිසා ධන 4 ඔක්සිකරණාංකයම රවුන්ඩ් කරා. සුලභ ඔක්සිකරණාංකයක් නෙමෙයි. ඊළඟ නිකල් වගේ කෙනෙක් ගත්තොත් මම ධන 3 ධන 4 දානවා. මම මේ දෙන්නත් රවුන්ඩ් කරනවා. හරි මේ කළු පාටෙන් රවුන්ඩ් කරලා තියෙන්නේ සුලභ ඔක්සිකරණාංක නෙමෙයි. දැන් කොබෝල් ගත්තොත් එයාට ධන 2 ධන 3 එයාගේ කොහොමද සුලභ ඔක්සිකරණාංක. ස්ථායි ඔක්සිකරණාංක. හැබැයි ධන 4 සුලභ ඔක්සිකරණාංකයක් නෙමෙයි. හරිද? සුලභ ඔක්සිකරණාංකයක් නෙමෙයි. හරිද? ඒ වගේම තමයි නිකල් ගත්තොත් ධන 3 ධන 4 ඒවත් සුලභ ඔක්සිකරණාංක නෙමෙයි. ක්‍රෝමියම් ගත්තොත් එයාට අපි ධන 5 ලියන්න පුළුවන්. ක්‍රෝමියම්ට ධන 5 ඔක්සිකරණාංකෙත් ලියන්න පුළුවන්. හැබැයි ධන 5 ඔක්සිකරණාංකයේ සුලභ ඔක්සිකරණාංකයක් නෙමෙයි. තේරුණාද? මේ සුලභ ඔක්සිකරණාංකයක් නෙමෙයි. හරි? රයිට්. එහෙනම් කොහොම හරි මේගොල්ලෝගේ සුලභ ඔක්සිකරණාංක පැත්තෙන් ගත්තොත් ධන 6 ක්‍රෝමියම් තමයි ඉහළම ඔක්සිකරණාංකය පෙන්වන්නේ. රෝම ඉලක්කම් 2ට යමු. කොබෝල්ට් 2+ නිකල් 2+ කොපර් 2+ යන අයන අතරින් ජලීය ද්‍රාවණයේදී කොළ පැහැයෙන් පෙන්වනු ලබන්නේ කුමන කැටායනයේද? කොළ පැහැයෙන් පෙන්වන්නේ මොන කැටායනයේද කියලා අහන්න. හරි. බලමු එහෙනම්. කොළ පැහැයෙන් පෙන්වන කියන්නේ කොළ පැහැයේදී ද්‍රාවණයක් හදන්නේ මොන කැටායනයේද කියලා අහන්නේ. දැන් අපිට දීලා තියෙන
කැටායන වර්ග ටික මොනවද? cobalt 2 plus nickel 2 plus copper 2 plus cobalt 2 plus nickel 2 plus copper 2 plus මෙන්න මේ කට්ටිය දීලා තියෙනවා. දැන් අපෙන් අහනවා මොකද්ද මේගොල්ලොන්ගෙන් ජලීය ද්‍රාවණයකදී කොළ පැහැයෙන් යුක්ත වෙන්නේ කවුද කියලා නේ? ජලීය ද්‍රාවණයකදී කොළ පැහැ ඔව් ජලීය ද්‍රාවණයකදී කොළ පැහැයක් පෙන්වන්න ලබන්නේ මොකද්ද කියලා අහන්නේ. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් cobalt 2 plus කියලා කියන්නේ රෝස පැහැ. අපි දන්නවා. cobalt 2 plus රෝස පැහැ. nickel 2 plus අන්න බලන්න එයා කොළ පාටයි. පැහැදිලිද? cobalt 2 plus ගත්තොත් එයා රෝස පාටයි. nickel 2 plus ගත්තොත් එයා කොළ පාටයි. හරි. මෙයා කොළ පාටයි. හරි. cobalt 2 plus රෝස පාටයි, nickel 2 plus කොළ පාටයි. copper 2 plus මොන පාටද? එයා අපි දානවා මොකද්ද? නිල් පැහැනේ. නිල් පැහැ. මෙයා නිල් පැහැ. හරි. නිල් පැහැ. එතකොට cobalt 2 plus රෝස පැහැති, nickel 2 plus කොළ පැහැති, copper 2 plus ඒත් නිල් පැහැති. cobalt 2 plus රෝස පාටයි. හරි. right. එහෙනම් ඔන්න තුන් දෙනාගේ වර්ණ. ජලීය ද්‍රාවණයකදී තුන් දෙනා පින්නන වර්ණ. හරි. cobalt 2 plus අපි ගත්තොත් cobalt 2 plus රෝස පැහැ, nickel 2 plus කොළ පැහැ, copper 2 plus නිල්. මේ නිල මේ තද නිලක් නෙමෙයිනේ. සාමාන්‍ය මේ නිල් පාට අපි නිල් කියලා කිව්වට සාමාන්‍ය ලා පැත්තට හුරු නිලක් තමයි තියෙන්නේ. දැන් cobalt high මේ copper 2 plus. හරි. පොඩ ලා පැත්තට හුරු නිල් පැහැයක් තමයි තියෙන්නේ. copper hydroxide අවක්ෂේපය ගත්තොත් මොකද්ද වෙන්නේ? copper hydroxide අවක්ෂේපේ අපි ගත්තොත් copper hydroxide අවක්ෂේපේ ලා නිල් පාටයි. තේරුණාද? right. එහෙනම් අපෙන් අහන්නේ කොළ පැහැති ද්‍රාවණයක්, කොළ පැහැති ජලීය ද්‍රාවණයක් දෙන්නේ කවුද කියලා. එහෙනම් කවුද? nickel 2 plus. පිළිතුර nickel 2 plus. කොළ පැහැති ජලීය ද්‍රාවණයක් ලබා දෙන්නේ nickel 2 plus. හරි. රෝම ඉලක්කම් 3ට යමු. CrOVO2 Mn2O3 යන ඔක්සයිඩ් අතරින් උභයගුණී ඔක්සයිඩයක් වන්නේ මොකක්ද කියලා අහන්න. හරි. උභයගුණී ඔක්සයිඩයක් වෙන්නේ කවුද කියලා අහන්න. දැන් මේ ක්‍රෝමියම්, මැංගනීස් සහ වැනේඩියම් මේ තුන් දෙනා හදන ඔක්සයිඩ් බලමු අපි. මොකද මේ තුන් දෙනා හදන ඔක්සයිඩ් වලට ආම්ලික බාෂ්මික උභයගුණී කියන ලක්ෂණ තුනම තියෙනවා. හරිද? මෙන්න මෙහෙම. අපි මැංගනීස් ගත්තොත් හරි. මෙන්න මේ වගේ ඔක්සිකරණාංක මේ වගේ ඔක්සයිඩ් හදනවා. මැංගනීස්, ක්‍රෝමියම් ගත්තොත් මෙහෙම. වැනේඩියම් ගත්තොත් මෙන්න මේ වගේ.
ඔන්න ඔය වගේ. එතකොට මේගොල්ලොන්ට මේ එක් එක් අවස්ථාවේදී විවිධ ඔක්සිකරණාංක දරනවානේ. මොනවද ඔක්සිකරණාංක? මෙයා ගත්තොත් ධන 2යි, මෙයා ගත්තොත් ධන 3යි, මෙයා ගත්තොත් ධන 4යි, මෙයා ගත්තොත් ධන 6යි, මෙයා ගත්තොත් ධන 7යි. මෙයා ගත්තොත් ධන 2, ධන 3, ධන 4, එතන ධන 6 හරි. 2 3 4 6 7 2 3 4 6. මෙයා ගත්තොත් මෙතන ධන 2යි, ධන 3යි, ධන 4යි, ධන 5යි. ඔන්න අදාළ ඔක්සයිඩ් ටික. හරි. දැන් මේගොල්ලෝගේ ආම්ලික භාෂ්මික උභයගුණීය ස්වභාවයන් මොන වගේ වේද කියලා බලමු. ආම්ලික භාෂ්මික උභයගුණීය ස්වභාවයන් නේ. දැන් මෙහෙමයි. දැන් අපි ගත්තොත් මේ වැනේඩියම්ගේ කට්ටිය ගැන අපි කතා කරමු. වැනේඩියම්ගේ කට්ටිය ගත්තොත් මෙන්න මේ විදිහට. හරි. අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් මේගොල්ලෝ ලෝහ ඔක්සයිඩනේ. හැබැයි ලෝහයක් හදන ඔක්සයිඩ් සාමාන්‍ය භාෂ්මික. නමුත් D ගුණයේ අයගේ පොඩ්ඩක් එක වෙනස්. මේගොල්ලෝගේ ඔක්සයිඩ් භාෂ්මික වගේම ආම්ලික පැත්තට බරයි. ආම්ලික ගති ගුණත් දරනවා. ඒ වගේම තමයි අතරමැදි උභයගුණී ගති ගුණත් දරනවා. ඒ කියලා කියන්නේ උභයගුණී කියලා කියන්නේ අම්ලයක් එක්කත් භාෂ්මයක් එක්කත් ප්‍රතික්‍රියා කරන්න හැකියාවක් තියෙනවා. හරි? රයිට්. එතකොට අපි වැනේඩියම්ගේ කට්ටිය ගත්තොත් ඒගොල්ලෝගේ මෙහෙමයි. මේ අපි දන්නවා සාමාන්‍යයෙන් පොදුවේ මෙතන හැසිරීම මෙන්න මේ වගේ. අදාළ ලෝහයේ ඔක්සිකරණාංකය වැඩිවත්ම අදාළ සංයෝගයේ ආම්ලික ගුණ වැඩි වෙනවා. තේරුණාද? ඒ කියන්නේ සංයෝගවල අදාළ අපි ගත්තොත් ලෝහ පරමාණුවේ ඔක්සිකරණාංකය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? එම සංයෝගයේ ආම්ලික ගතිය වැඩි වෙනවා. දැන් අපිට හැම දැන් පැහැදිලි මේ තුනේම මේ තුනේම මැංගනීස්ගේ, ක්‍රෝමියම්ගේ, වෙනේඩියම්ගේ මේ තුන් දෙනාගෙම පල්ලෙහාට යද්දි මොකද්ද වෙන්නේ? ඒ පරමාණු වල ඔක්සිකරණාංක ඉහළ යනවා. නේ? ඒ පරමාණු වල ඔක්සිකරණාංක ඉහළ යනවා. එහෙනම් අපිට පැහැදිලි මේ හැම කොට්ටාසයකම නැත්නම් හැම කාණ්ඩයකම නැත්නම් අපි කාණ්ඩ කියලා කියන්නේ අපි මේ තුන් ගොල්ලක් කඩලා ගත්තනේ. මේ තුන් ගොල්ලගෙම ඉහළ සිට පල්ලෙහාට යද්දි මොකද්ද වෙන්නේ? ආම්ලික ගුණය තමයි ඉහළ යන්නේ. ආම්ලික ගති ගුණය තමයි ඉහළ යන්නේ. එහෙනම් වැනේඩියම්ගේ ලිව්වොත් මේ උඩ කට්ටිය භාෂ්මිකයි. මේ VO එයා භාෂ්මිකයි. V2O3 ගත්තොත් එයාත් භාෂ්මිකයි. හැබැයි VO2 ගත්තොත් එයා උභයගුණී. හරි? VO2 ගත්තොත් එයා උභයගුණී. උඩ දෙන්න භාෂ්මිකයි, මෙයා උභයගුණී. අන්තිම එක්කෙනා ගත්තොත් එයා ආම්ලිකයි. හරි? VO V2O3 දෙන්නම භාෂ්මිකයි, VO2 උභයගුණී. හරි? හැබැයි V2O5 ආම්ලිකයි. තේරුණාද? ඊළඟ මේ කොට්ටාසෙ ලියමු. මේ කොට්ටාසෙ ලියුවොත් මම පොඩ්ඩක් මෙහෙන් ලියන්නම් ඕගොල්ලන්ට පෙනේ ලියුවාම. හරි? පෙනේ නේද? ඔව් පෙනේ. මම මේ අයිනෙන් ලියන්නම්. කොහොමද එන්නේ? MnO Mn2O3. MnO කියලා කියන්නේ භාෂ්මිකයි. හැබැයි Mn2O3 ඊට වඩා භාෂ්මිකතාවය අඩුයි. මොකද පල්ලෙහාටදී ආම්ලිකතාවය ඉහළ යනවා. එයා දුබල භාෂ්මිකයි. එයා භාෂ්මික, මෙයා දුබල භාෂ්මික. MnO2 ගත්තොත් අන්න එයා උභයගුණී. හරි? MnO2 ගත්තොත් එයා උභයගුණී. MnO3 ගත්තොත් එයා පොඩ්ඩ ආම්ලික පැත්තට බලන්න. හැබැයි පොඩ්ඩ දුබල ආම්ලිකයි. දුබල ආම්ලික, මෙයා ආම්ලිකයි. එහෙනම් ඔන්න බලන්න MnO භාෂ්මිකයි, Mn2O3 දුබල භාෂ්මික, MnO2 උභයගුණී, MnO3 දුබල ආම්ලිකයි, Mn2O7 ආම්ලිකයි. හරි? ඔන්න ඔහොමයි මේක විචලනය වෙන්නේ. ඊට පස්සේ මැද කොට්ටාසෙමම ආම්ලික භාෂ්මික ස්වභාවයන් ලියන්න. ඒක කොහොමද ඉන්නේ? මේ උඩ කට්ටිය භාෂ්මික, යට කට්ටිය ආම්ලිකයි. හරි? එතකොට මෙන්න මෙහෙමයි. එතකොට අපි ගත්තොත් CRO ගත්තොත්
එයා භාෂ්මිකයි. CRO භාෂ්මිකයි. හරි. මේක හරි. CRO භාෂ්මිකයි. හරි. මේ CrO3 කියන එක න ආම්ලිකයි. CrO3 කියන එක න ආම්ලිකයි. මෙතන ලියන්න නිසා මම පොඩ්ඩක් මෙහෙම ඊතල දාලා ලියන්න. CrO2 කියන එක න CrO2 හරි. එයා දුබල ආම්ලිකයි. එයා දුබල ආම්ලිකයි. CrO3 කියන එක න ආම්ලිකයි. CrO2 දුබල ආම්ලිකයි. Cr2O3 ගත්තොත් අන්න අපි දන්නවා Cr2O3 අපි සාමාන්‍ය දැනීමෙන් දන්නවා රසායන විද්‍යාව පිළිබඳව සාමාන්‍ය දැනීමෙන් දන්නවා ඒ උභයගුණී. අන්න බලන්න. එහෙනම් ක්‍රෝමියම්ගේ මේ CrO3 කියන එක්කෙන ආම්ලිකයි, CrO කියන එක්කෙන භාෂ්මිකයි, Cr2O3 කියන එක්කෙන උභයගුණී, CrO2 කියන එක්කෙන දුබල ආම්ලිකයි. හරි. right. එහෙනම් දැන් අපි මේ ප්‍රශ්නේ අහන්නේ අපිට තුන් දෙනෙක්ව දීලා දිනවා. කවුද මේ තුන් දෙනා? අපෙන් දීලා තියෙන්නේ CrOVO2 Mn2O3. හරි. අපිට මේ CrOව දීලා තියෙනවා. හරි. CrOව දීලා තියෙනවා. Mn2O3 ව දීලා තියෙනවා. CrO දීලා තියෙනවා, Mn2O3 ව දීලා තියෙනවා, ඊට අමතරව දීලා තියෙනවා VO2. මෙන්න මෙයා. හරි. තේරුණාද? VO2, CrO, Mn2O3. ඔය තුන් දෙනාගෙන් අහන්නේ. CrO, VO2, Mn2O3. දැන් ඔය තුන් දෙනාගෙන් බලමු කාගේද අපෙන් අහන්නේ ඔය තුන් දෙනාගෙන් කවුද උභයගුණී ඔක්සයිඩ් නේ? උභයගුණී ඔක්සයිඩ් කවුද කියලා අහන්නේ. දැන් බලන්න. Mn2O3 කියලා කියන්නේ දුබල භාෂ්මිකයි. CrO කියන්නේ භාෂ්මිකයි. හැබැයි VO2 කියන්නේ උභයගුණී. තේරුණාද? එහෙනම් කවුද උභයගුණී ඔක්සයිඩ්? VO2. VO2 තමයි උභයගුණී ඔක්සයිඩ්. හරි. මොකද Mn2O3 දුබල භාෂ්මිකයි, CrO භාෂ්මිකයි. හැබැයි VO2 තමයි උභයගුණී. එහෙනම් VO2 තමයි උත්තරේ වෙන්නේ. හරි. right. අපි රෝම ඉලක්කම් 4ට යමු ඊළඟ කොටස. රෝම ඉලක්කම් 4ට යමු. දැන් මේ ටික බලා ගන්න එහෙනම්. හොඳයි අපි එහෙනම් රෝම ඉලක්කම් 4 බලමු. රෝම ඉලක්කම් 4 අපිට කියනවා chromium 3+ cadmium 2+ cobalt 2+ කියලා මේ විදිහට කැටායන තුන දීලා අපෙන් අහනවා කැටායන මිශ්‍රණයක් 4 කාණ්ඩේ කැටායනයක් ලෙස අවක්ෂේප කරගනිමින් වෙන් කරගත්ත හැකි කුමක්ද? අපි කැටායන විශ්ලේෂණය කියලා දෙයක් D ගුණ ඉගෙන ගන්නවා. හරි. කැටායන විශ්ලේෂණය කියලා දෙයක් D ගුණ ඉගෙන ගන්නවා. එතනදී අපි පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණය, දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණය, තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණය, ඒ වගේම හතරවන කාණ්ඩයේ අවක්ෂේපණය, පස්වන කාණ්ඩයේ අවක්ෂේපණය කියලා අවක්ෂේපණ 4ක් ගැන කතා කරනවා. හරිද? එතනදී අපි දැන් මේ ප්‍රශ්නෙන් අහන්නේ දැන් මේ විදිහට අපි අවක්ෂේපණ බෙදනවානේ පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වන කාණ්ඩය, හතර පහ කියලා. ඉතින් මේ අවක්ෂේපණ අතරින් හතරවන කාණ්ඩේ අවක්ෂේප වෙන්න පුළුවන් කැටායනේ විය හැක්කේ මොකක්ද කියලා අහන්නේ. ඉතින් අපිට පොඩ්ඩක් මෙතෙන්ට කාණ්ඩ විශ්ලේෂණ නැත්නම් කැටායන විශ්ලේෂණය කියන ඒකකේ නැත්නම් ඒ කොටස පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. හරි.
ඉතින් මම සම්පූර්ණයෙන්ම කැටායන විශ්ලේෂණය ගැන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. කැටායන විශ්ලේෂණයේදී අපි පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයක් කතා කරනවානේ. පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයකදී අපි හැම වෙලේම අවක්ෂේප කරගන්න මෙන්න මේ වගේ කට්ටිය. lead 2+ නැත්නම් Ag+ වගේ කැටායන. කොහොමද මේගොල්ලෝ අවක්ෂේප කරගන්නේ? අපි මේකට දානවා තනුක හයිඩ්‍රොක්ලෝරික්. තනුක හයිඩ්‍රොක්ලෝරික්. මොකද හේතුව තනුක හයිඩ්‍රොක්ලෝරික් දැම්මහම මෙයාගින්නේ Cl- දැන් Ag+ නම් මේ විදිහට ප්‍රතික්‍රියා වෙලා AgCl අවක්ෂේප කරනවා. හරි. lead 2+ හිටියා කියන්නේ. lead 2+ හිටියොත් මෙතන lead chloride විදිහට අවක්ෂේප වෙනවා. හරි. මෙතෙන්ට දෙකක් H+. හරි. ඔය විදිහට. තේරුම් ගන්න. ඉතින් අපි මෙතනදී මේ විශේෂයෙන්ම පළවෙනි සහ දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපය. හරි. පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී අපි lead 2+ Ag+ වගේ අයන තමයි අවක්ෂේප කරගන්නේ. හරි. එතකොට අපි Ag+ AgCl විදිහට අවක්ෂේප කරගන්නවා, lead 2+ lead chloride විදිහට අවක්ෂේප කරගන්නවා. හරිද? දැන් මේ දෙන්නම සුදු පාට අවක්ෂේප. මේ දෙන්නම සුදු පාටයි. දැන් පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී අපි තව දෙයක් අපි දැනගන්න ඕනේ. මේකට මේ තනුක HCl විතරයි දාන්නේ. සාන්ද්‍ර HCl දාන්න හොඳ නැහැ. මොකද සාන්ද්‍ර HCl දැම්මොත් මේ lead 2+ අවක්ෂේප වෙන්නේ නැහැ. අර දාන HCl ගේ සාන්ද්‍ර බව නිසා මේ lead chloride සංකීර්ණ අයනයක් හදනවා. මොකක්ද හදන්නේ? මෙන්න මෙයා PbCl4 2-. මෙයා කහ පාටයි. මෙන්න මේ වගේ සංකීර්ණ අයනයක් හදනවා. නිසා සාන්ද්‍ර HCl දාන්නේ තනුක විතරයි දාන්නේ. හරි. ඊළඟට තව කාරණයක් තියෙනවා මේ පද්ධතිය අපි කිසි වෙලක රත් කරන්නේ. ඇයි මොකද්ද? ඇයි හේතුව රත් කරන්නේ නැති වෙන්නේ? රත් කරන්නේ නැති වෙන්න හේතුව තමයි රත් කරොත් මේ lead chloride අවක්ෂේපය දිය වෙලා යනවා. අපි දන්නවා මොකක් හරි දෙයක් අවක්ෂේප වෙන්නේ මේ පද්ධතිය සිසිල් වෙද්දී. රත් වෙන්න මොකද්ද වෙන්නේ? ද්‍රාව්‍යතාවය ඉහළ යනවා. ද්‍රාව්‍යතාව කියන්නේ උෂ්ණත්වය අවශ්‍ය. උෂ්ණත්වය වැඩි වෙන තමයි ද්‍රාව්‍යතාව වැඩි වෙන්නේ. ඒතර මේ lead chloride වල ද්‍රාව්‍යතාව වැඩි වෙන කෙනා යගේ දියවීම ඉහළ යනවා. අවක්ෂේපය දිය වෙලා යනවා. ඒතකොට අපි අසාර්ථකයි තුන්දිනේ. ඒ නිසා අපි සාන්ද්‍ර HCl දාන්නෙත් නැහැ, පද්ධතිය රත් කරන්නෙත් නැහැ. තනුක HCl දාලා මේ විදිහට ප්‍රතික්‍රියාවෙන් ඉඳ හැරලා මේ දෙන්න අවක්ෂේප කරගන්නවා. ඉතින් විශේෂයෙන්ම lead 2+ Ag+ වගේ කැටායන වර්ග තමයි එතනදී අපි අවක්ෂේප කරගන්නේ. ඒතකොට මේ HCl දැම්මහම මොකද්ද වෙන්නේ? පද්ධතිය ආම්ලිකයි. HCl දැම්මහම පද්ධතිය ආම්ලිකයි. දැන් මේ දෙන්නව අපි අවක්ෂේප කරගත්තනේ. එතනින් පස්සේ අපි යනවා දෙවෙනි කාණ්ඩයට. එතනින් පස්සේ අපි දෙවෙනි කාණ්ඩයට යනවා. මම සරල පැහැදිලි කිරීමක් කරන්නේ. ලොකෝ පැහැදිලි කිරීමක් කරන්නේ. දැන් පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී අපි පද්ධතියට තනුක HCl එකතු කරාම පද්ධතිය ආම්ලිකයි. ඒතර පද්ධතිය ආම්ලිකයි. ඒ ආම්ලික තත්ත්වයටදී අපි Ag+ lead 2+ වගේ කට්ටියව අවක්ෂේප කරගත්තා. ඊළඟ දෙවෙනි පද්ධතියට යනවා. එතකොට දෙවෙනි පද්ධතියේදී අර පළවෙනි පද්ධතියම තමයි ගන්න. හරි. පළවෙනි පද්ධතියේ ජලීය ද්‍රාවණයේ AgCl PbCl අවක්ෂේප වුණා. ඒ දෙන්නව අයින් කරගත්තා. පෙරලා ගන්නවා. ඉතිරි ජලීය ද්‍රාවණය ගන්න. ඒතකොට ඒ ඉතිරි ජලීය ද්‍රාවණයේ තනුක HCl ඉන්නවා. එතකොට ඉතිරි ජලීය ද්‍රාවණය ආම්ලිකයි. එතකොට මේ ආම්ලික ජලීය ද්‍රාවණය තමයි දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයට යන්නේ. හරි. දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයට යන්නේ. දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයට යනවා. ඒතකොට දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී පද්ධතිය ආම්ලිකයි. අපි මොකද්ද කරන්නේ? මේ පද්ධතියට අපි H2S වායුව බුබුලනය කරනවා. H2S වායුව බුබුලනය කරනවා. දැන් මේ පද්ධතිය ආම්ලිකයි. ආම්ලික තත්ත්වයක් යටතේ තියෙන නැත්නම් ආම්ලික තත්ත්වයට යටතේ තියෙන මේ පද්ධතියට අපි H2S වායුව බුබුලනය කරනවා. හරි. ඒතර අපි කොහොමත් අපි අර සල්ෆර් ඉන්օර්ගැනික් වල සල්ෆර් යටතේ කතා කරනවා. මොකද්ද? H2S හමුවේදී සමහර
සල්ෆර් කියලා කියන්නේ අපි H2S ගැන කතා කරනවා ඉන්ऑर्गेनिक වලදී. ඒතර H2S වල ප්‍රතික්‍රියාවටදී අපි ඉගෙන ගන්නවා සමහර ලෝහ කැටයන් අපිට පුළුවන් ආම්ලික මාධ්‍යයේදී සල්ෆයිඩ් හැටියට අවක්ෂේප කරන්න. අන්න එහෙම අවක්ෂේප වෙන ලෝහ කැටයන් තමයි මෙතනදී අවක්ෂේප කරගන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් පළවෙනි කාණ්ඩයේ Ag+ පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී Ag+ Pb2+ හිටියේ නැත්තම් හරිද? ප්‍රශ්නයක් නැහැ. හිටියොත් ඒගොල්ලෝ අනිවාර්යෙන් අවක්ෂේප වෙනවා. හරි? එතකොට Ag+ Pb2+ හැර ඉතුරු කට්ටිය දෙවෙනි කාණ්ඩයේදී සල්ෆයිඩ් හැටියට අවක්ෂේප වෙනවා. ඒකම Ag+ Pb2+ මෙතෙන්ට එකතු කරලාම ලියන්න. දැන් Ag+ වලට H2S දැම්මොත් මේක මේ ප්‍රත්‍යවර්තයි. Ag2S තේරුණාද? මෙයා අවක්ෂේප වෙනවා. ඊළඟ Lead2+ ගත්තොත් එයාට H2S දැම්මොත් මොකද්ද වෙන්නේ? lead sulfide විදියට අවක්ෂේප වෙනවා. හරි. ඊට පස්සේ අපි copper ගත්තොත් copper2+ H2S එක copper sulfide දෙකක් H+ මෙයාත් අවක්ෂේප වෙනවා. මම කිහිපය ඇලියුවේ. හරි. දැන් ඔය වගේ අපිට මෙතනදී අවක්ෂේප කරගන්න පුළුවන් Ag+, lead2+, copper2+, tin2+, stannous දෙන්නම ඊළඟට cadmium2+, bismuth 3+, ඊපස්සේ arsenic 3+, ඔන්න ඔය වගේ කට්ටිය. හරි. මේ වගේ කට්ටිය මේ සිල් දෙනාම අපිට අවක්ෂේප කරගන්න පුළුවන්. Ag+, lead2+, copper2+, Sn2+, Sn4+, cadmium2+, bismuth As3+. හරි. තව තියෙනවා. තව ඕනනම් මේ ටික දෙනා දෙවෙනි කාණ්ඩයේදී අවක්ෂේපණය වෙනවා. ඒතර මේගොල්ලෝ අවක්ෂේප වෙන්නේ සල්ෆයිඩ් හැටියට. සල්ෆයිඩ් හැටියට තමයි අවක්ෂේප වෙන්නේ. ඒතර මේ සල්ෆයිඩ් වලට විවිධ වර්ණ තියෙනවා. හරි. එක කොට්ටාසයකට කළුයි, එක කොට්ටාසයක් තැඹිලි, එක කොට්ටාසයක් කහ පාටයි, එක කොට්ටාසයක් දුමුරු පාටයි. ඔන්න ඔය විදිහ තමයි වර්ණ ටික යන්නේ. හරි. එක වර්ණ තියෙනවා ඒකට. තේරුණාද? දැන් මෙතන විශේෂයෙන්ම මේ Ag+, Pb2+, copper2+, හරි. ඒ තුන් දෙනා යන්නේ කළු පාට. ඒගොල්ලෝගේ සල්ෆයිඩ් කළු පැහැති. දැන් මේ Ag2+, lead sulfide, copper sulfide. ඒ තුන් දෙනා කළු පාට. කළු පාට සල්ෆයිඩ් තමයි ඒගොල්ලෝ පෙන්නන්නේ. හරි. ඒගොල්ලෝගේ අවක්ෂේප වල වර්ණ ගත්තොත් කළු පාට. හරි. ඒත් දැන් මේ arsenic 3+, Sn4+, cadmium 2+ වගේ කට්ටිය ගත්තොත් හරි. ඒගොල්ලෝගේ වර්ණේ කහ පාට. හරි. ඊට bismuth 3+ ගත්තොත් එයාත් කළු පාට. දැන් තව ගන්න පුළුවන් antimony. Sb3+. මෙයා තැඹිලි පාටයි. ඒතරෝගේ වර්ණ ටික කොහොමද එන්නේ? Ag+, Pb2+, copper2+, bismuth 3+. ඒගොල්ලෝගේ සල්ෆයිඩ් කළු පැහැති අවක්ෂේප. ඒ වගේම තමයි Sn2+ ගත්තොත් Sn2+ ගේ සල්ෆයිඩ් දුමුරු පාට. Sn4+ ගත්ත කියන්නේ Sn4+ ගත්තොත් එයාගේ සල්ෆයිඩ් කහ පාටයි. Sn4+ ප්‍රමුඛව As3+, cadmium 2+ ගේ ආක්ෂේප කහ පාටයි. Sb3+ එයා තැඹිලි පාටයි. bismuth 3+ එයාත් කළු පාට එයාගේ සල්ෆයිඩ්. එහෙනම් දෙවෙනි කාණ්ඩයේදී ওই විදිහට සල්ෆයිඩ් හැටියට අවක්ෂේප වෙනවා. දෙවෙනි කාණ්ඩයේදී ওই හැටියට සල්ෆයිඩ් හැටියට ඒ කැටයන් අපිට අවක්ෂේප කරගන්න හැකියාවක් තියෙනවා. හරිද? right. ඊළඟට දැන් මෙතනින් පස්සේ තුන්වන කාණ්ඩයට යන්නේ. හරි තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණයට යන්නේ. කොහොම කෙමෙන් කෙමෙන් දැන් ඊළඟට අපි හතරට එමු. මේක තමයි තුන්වන කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණය. හරි. දැන් තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණයේදී මොකද්ද කරන්නේ? දැන් මේ පද්ධතියට අපි H2S බුබුල්ලේ කරන්නේ. නේ අපි දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී මේ පද්ධතියට අපි H2S බුබුල්ලේ කරා. එස අපි දැන් තුන්වන කාණ්ඩයේදී කරන්නේ H2S පොඩ්ඩක් අයින් කරගන්න.
ඒ H2S අයින් කරගන්න අපි පොඩ්ඩක් පද්ධතිය රත් කරනවා. මොකද අපි දන්නවා කිසියම් ජලීය ද්‍රාවණයක් රත් කරාම නේ කිසියම් ජලීය ද්‍රාවණයක් රත් කරාම ඒ ජලයේ දී වෙලා තියෙන වායු වර්ග ටික අයින් වෙලා යනවා. සරල එක සාමාන්‍ය දැනීමනේ නේ සාමාන්‍ය දැනීම. එතකොට අපි මේ විදිහට තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණයේදී අදාළ ජලීය ද්‍රාවණය අපි රත් කරනවා. රත් කරනවා වෙන්නේ ඒකේ දී වෙලා තියෙන H2S අර වායුව අයින් වෙලා යනවා. ඊළඟ ওই පද්ධතියට අපි එකතු කරනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ්. හරි. දැන් දෙවෙනි කාණ්ඩේ අපි අදාළ කැටයන් ටික අවක්ෂේප කරගත්තා. ඒ කැටයන් ටික පෙරලා ගත්තා. ඉතිරි ජලීය ද්‍රාවණය තමයි තුන්වෙනි කාණ්ඩයට ගෙනියන්නේ. එතනදී H2S බූල්ණය වෙලා ඉන්න පද්ධතිය. ඒ H2S අපි අයින් කරලා දානවා. රත් කරලා යාවි ඉවත් කරලා දානවා. තුන්වෙනි කාණ්ඩයේදී අපි පද්ධතියට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, ජලීය ඇමෝනියා සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. හරි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරනවා. එතකොට මොකක්ද මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ? මේ විදිහට දුබල අම්ලය. මේ දුබල භස්මය. එතකොට මෙයා ආංශිකව මේ විදිහට OH- පිට කරනවා. හරි. ආංශිකව. දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ගත්තොත් ඇමෝනියම් ප්ලස් සහ Cl මයිනස්. දැන් බලන්න මෙතන පොදු අයනාචරණ ක්‍රියාවලියක් වෙනවනේ. සමතුලිතතාවය දිගට ගන්න පොදු අයනාචරණ ක්‍රියාවලිය. මෙතන පොදු අයනාචරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? මේ ඇමෝනියම් ප්ලස් මෙයාට පොදු අයනාචරණයක් සිද්ධ කරනවා. එහෙම වුණාම වෙන්නේ ඇමෝනියම් ප්ලස් සාන්ද්‍රය වැඩි වෙනවා. වැඩි වුණාම මේක අඩු කරගන්න මේ ප්‍රතික්‍රියාව. මේ උඩ තියෙන දුබල ආංශිකව සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරු වෙනවා. ආපස්සට නැඹුරුනහම මොකද්ද වෙන්නේ? මේ OH- සාන්ද්‍රය අඩු වෙනවා. OH- සාන්ද්‍රය අඩු කරනවා. දැන් ඇයි අපි මෙතනදී OH- සාන්ද්‍රය අඩු කරගන්නේ? මොකද්ද ඒකට හේතුව? ඒකට බලපාන හේතු කිහිපයක්ම තියෙනවා. අපි බලමු ඉස්සරහදී මොනවද හේතු කියලා. ඒතකොට තේරුම් ගන්න මෙතන තියෙන OH- සාන්ද්‍රණය සීමා සහිතයිනේ. මෙතන තියෙන OH- සාන්ද්‍රණය සීමා සහිතයි. එයි අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා මෙතන ඇමෝනියම් ප්ලස් මෙතනට පොදු අයනාචරණය වුණාම මේ උඩ තියෙන ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරලා OH- සාන්ද්‍රණය අඩු වෙනවා. OH- සාන්ද්‍රණය අඩු වෙන්නේ දැන් පද්ධතියේ. ඔය හේතු නිසා OH- සාන්ද්‍රණයේ පද්ධතියේ තියෙන OH- සාන්ද්‍රණය අඩු වෙනවානේ. ඒ කියන්නේ මේ තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණය සිදුවන පරිසරය ඇතුලේ තියෙන OH- සාන්ද්‍රණය සීමා සහිතයි. හැබැයි ඔය තියෙන සීමා සහිත OH- සාන්ද්‍රණය යටතේ වුවද අවක්ෂේප වෙන හයිඩ්‍රොක්සයිඩ් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාට අදාළ කැටයන තමයි මෙන්න මේගොල්ලෝ. ඇලුමිනියම් 3+, Fe3+. ඒ වගේම තමයි ඊළඟට ක්‍රෝමියම් 3+. ඔන්න ඔය තුන් දෙනා. ඔය තුන් දෙනා අපි හයිඩ්‍රොක්සයිඩ් හැටියට අවක්ෂේප කරනවා මේ OH- සාන්ද්‍රණය යටතේ. ඉතින් අඩු OH- සාන්ද්‍රණයක් යටතේ වුණත් මේගොල්ලෝ අවක්ෂේප වෙනවා. හරි? තේරුම් ගන්න. මොකද හේතුව දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අර KSP කියන කාරණේ. හරි? KSP කියන කාරණේ සාමාන්‍ය KSP යගේ වැඩි කියලා කියන්නේ මොකද්ද? එයාගේ ද්‍රාව්‍යතාව ඉහළයි කියන එක. හරි? KSP වැඩි කියලා කියන්නේ එයාගේ ද්‍රාව්‍යතාව ඉහළයි කියන එක. ඒ කියන්නේ එතකොට එයාව අවක්ෂේප කරවන්න මොකක්ද ඕනේ? ඉහළ OH- සාන්ද්‍රණයක් ඕනේ. දැන් යම්කිසි සංයෝගයක් නැත්නම් යම්කිසි අල්ප ද්‍රව්‍ය අයනික සංයෝගයක් වලටනේ අපි KSP දාන්නේ. එතකොට එවැනි සංයෝගයක KSP යගේ ඉහළයි කියන්නේ මොකද්ද? KSP යගේ ඉහළයි කියන්නේ එයාගේ ද්‍රාව්‍යතාව වැඩි. ද්‍රාව්‍යතාව වැඩි කියලා කියන්නේ එයාව අවක්ෂේප කරගන්න මොකද්ද? ඉහළ ඇනයන සාන්ද්‍රයක් ඕනේ. නැත්නම් කැටයන සාන්ද්‍රයක් ඕනේ. උදාහරණයක් ගන්න කිසියම් හයිඩ්‍රොක්සයිඩයක් ගමු. අපි මොකක් හරි අවක්ෂේප වෙන කිසියම් හයිඩ්‍රොක්සයිඩයක් ගමු. ඒ හයිඩ්‍රොක්සයිඩයේ KSP යගේ වැඩි කියලා කියන්නේ එයාගේ ද්‍රාව්‍යතාව වැඩි. ඒ වගේම තමයි අවක්ෂේප කරගන්න සාමාන්‍ය OH- සාන්ද්‍රයක් මදි. තේරුණාද? සාමාන්‍ය OH- සාන්ද්‍රයක් මදි. ඉහළ OH- සාන්ද්‍රයක් දෙන්න ඕනේ. හරි? ඉතින් ඔන්න ඔකයි කතන්දරේ. හරි? ඔන්න ඔකයි කතන්දරේ.
පැහැදිලිද? ඔන්න ඔකයි කතන්දරේ. ඒතකොට මෙතනදී OH මයිනස් සාන්ද්‍රණය අඩුයි. ඒතකොට අඩු OH මයිනස් සාන්ද්‍රණය වුණත් මෙන්න මේ තුන් දෙනාගේ කැටයන හයිඩ්‍රොක්සයිඩ් හැටියට අවක්ෂේප වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හදන හයිඩ්‍රොක්සයිඩ් වල KSPගේ සාපේක්ෂව අඩුයි. හැබැයි මේ පද්ධතිය ඇතුලේ ඉන්නවා තව කවුද? කැටයන වර්ග. ඒගොල්ලෝ හයිඩ්‍රොක්සයිඩ් හැමෝම අවක්ෂේප වෙනවා. නමුත් ඒගොල්ලෝ KSPගේ ඉහළයි. මේ සීමා සහිත OH මයිනස් සාන්ද්‍රණයට ඒගොල්ලෝ අවක්ෂේප වෙන්නේ නැහැ. හරි. අනිත් එක මේ පද්ධතියේ මේ Fe3+ නෙමෙයි ඉන්නේ. Fe2+ ඉන්නේ. හරි. Fe2+ ඉන්නේ. Fe2+ අපි Fe3+ බවට ඔක්සිකරණය කරගන්න ඕනේ. ඔක්සිකරණය කරගන්න ඕනේ. ඒ ඔක්සිකරණය කරගෙන අපි සාන්ද්‍ර නයිට්‍රික් දානවා. ඉතින් ඒක තමයි මෙතෙන්ට වැදගත් නෑ. ඉතින් ඒක කාණ්ඩ විශ්ලේෂණය හරියට ඉගෙන ගන්නවා නම් ඒක අපි දැනගන්න ඕන කාරණයක්. හරි? කොහොම හරි දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි හරි? මෙතන අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මොකද්ද? මෙන්න තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණය. හරි? තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණය. එහෙනම් එතනදී ඇලුමිනියම් 3+ Fe3+ Cr3+ තමයි ඒගොල්ලෝගේ හයිඩ්‍රොක්සයිඩ් හැටියට අවක්ෂේප වෙන්නේ. තේරුණාද? රයිට්. එතකොට ඒගොල්ලෝගේ හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් මොනවා වගේද? ඒගොල්ලෝගේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් ඇලුමිනියම් 3+ ගෙන් එන්නේ මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් එක. Fe3+ ගෙන් එන්නේ මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් FeOH thrice. ක්‍රෝමියම් ගෙන් ගත්තොත් CrOH3. දැන් මේගොල්ලෝ පාට ගත්තොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක්. ඒක අපි දන්නවා. FeOH thrice. මෙයාට අපි කියනවා ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ්. එයාගේ පාට කහ දුඹුරු පැහැය. CrOH thrice. එයා සාමාන්‍ය අපි කියනවා කොළ පාටයි කියලා. මෙයා නිල් කොළ පැහැති. නිල් කොළ පැහැති අවක්ෂේපය. හරි? රයිට්. එහෙනම් අපි ඉක්මනට උත්තරයට යමු. දැන් ඕන්න පැහැදිලි මේ මෙතනින්ම මේ දැන් බලන්න මේ උඩ මේ තුන් දෙනාගෙන් හතරවෙනි කාණ්ඩයේ අවක්ෂේප වෙන එක නනේ අහන්නේ. අපි දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී මෙයා අවක්ෂේප වෙනවා කියලා දැක්කා. කැඩ්මියම් 2+. කැඩ්මියම් 2+ සල්ෆයිඩ් එකක් හැටියට අවක්ෂේප වෙනවා කියලා අපි දැක්කා. තේරුණා? එහෙනම් එයා දෙවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙලා ඉවර වෙනවා. තුන්වෙනි කාණ්ඩයේදී මේ Cr3+ හයිඩ්‍රොක්සයිඩ් එකක් හැටියට අවක්ෂේප වෙනවා කියලා අපි දැක්කා. එහෙනම් Cr3+ තුන්වෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙලා ඉවර වෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ කොබෝල් 2+. එහෙනම් එයා තමයි උත්තරයට ගන්න ඕනේ. හැබැයි බලමු හතරවෙනි කාණ්ඩයේදී මොකද්ද වෙන්නේ කියලා. හතරවෙනි කාණ්ඩයේදී තේරුම් ගන්න මේ මෙන්න මේකයි කතන්දරේ. හරි? හතරවෙනි කාණ්ඩයේදී මෙන්න මේකයි කතන්දරේ. රයිට්. හතරවෙනි කාණ්ඩයේ අවක්ෂේපණය ගත්තාම දැන් අපි තුන්වෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී පද්ධතියට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවනේ. එතකොට මෙයාගෙන් එන OH මයිනස් නිසා මොකද්ද වෙන්නේ? පද්ධතිය භාෂ්මිකයි. මොකද්ද? තුන්වෙනි කාණ්ඩයේ අවක්ෂේපණයේදී අපි පද්ධතියට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක